අද අපි උදේවරුේ ධම් සාකච්ඡා සිද්ධ කිරීමේදී කර්මයක් විපාක දීමේදී ඒ සඳහා අදාළ පරිසරයේ බලපෑම ක්‍රියාත්මක වන ආකාරයත් එතුලින් අනන්තර සමානතර ප්‍රත්‍ය ක්‍රියාත්මක වන ආකාරයත් පහදා දෙන්න කියන මේ ප්‍රශ්නෙටයි පිළිතුරු වශයෙන් ධම් විග්‍රහය සිද්ධ කළේ. දැන් අපි යනුව තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. මේ ලෝකේ ඊශ්වරවාදයක් මේ බුද්ධාය පිළිගන්නේ නැහැ. ඊශ්වරයේ කිසි ලෝකෙ මොවලා තියනවා කියන එකක් හෝ ආකාශමිකවාදී කියන මේ ලෝකේ අහම්බෙන් හටගත්තා කියන එක හෝ එහෙම දෙයක් පිළිගන්නේ නැහැ. ලෝකේ ආරම්භ වීමේදී මේ සෑම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලායි පෙන්නන්නේ. සංකතයක් තියෙනවා පටිච්ච සමුප්පන්නයි. නැ හේතුඵල සහිතයි. හේතුඵල සහිතව ලෝකේ හටගත්තේ යමක් ඇත්නම් හැම දෙයකටම හේතුවක් තියෙනවා හටගන්න. හේතුවක් නිසා හටගත්ත දෙයක් තමයි ලෝකේ කියන්නේ. මේ ශරීරයත් හේතුවක් නිසා හටගන්න. ඒක හේතුවක් නෙමෙයි. බහු හේතුකයි. බොහෝ හේතු සහගතයි. ඇත කන දිවනාසය ශරීරයේ මන හටගන්නේ සහේතුක. හේතු සහගතව. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ලෝකේ හටගන්න දේවල් හටගන්නේ හේතු සහගතව මුල් වෙලා හටගන්න. හටගත්තට පස්සේ ඒ කර්ම වේගයන්ගෙන් ඒවා ක්‍රියාත්මක වෙනවා. හේතුන් නිසා හටගන්නවා. හටගත්තාට පස්සේ විපාක ඵලයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ලෝකේ සකස් වෙලා ක්‍රියාත්මක වෙන හැටි. යම් කිසි කෙනෙක් අනුන්ට ගිනි දෙන විදිහේ පාප කර්ම රැස් කරනවා නම් අනේ කරපු අපරාධයක් මම කොහොමද මේක දරන්නේ කියලා පපුවේ අත තියාගෙන කෑ ගහනවා දැවෙනවා. මෙහෙම ගිනි ගන්න අපරාධයක් ඇයි කළේ? ඇයි මෙහෙම හෙඳ ගිනි අපිට දුන්නේ කියලා පෙලක් අය මහා අඳුනා නගනවා. අන්න ඒ වගේ දේවල් යම් කිසි කෙනෙක් කළොත් කෙනෙකුට ඒ කරගත් පාප කර්මය නිසා යම් තැනක ගිනි හටගෙන දැවෙනවද? අන්න එහෙම තැනක ඉපදෙන්න හේතු වෙන කර්ම වේගයක් නියුත් කරනවා. සකස් කරගන්න. ඒ සකස් කරගන්න කර්ම වේගය ක්‍රියාත්මක කරන්න කවුරුවත් ලැහැත් වෙලා නැහැ. ඒ කර්ම වේගයම තමයි ඊට අවශ්‍ය පරිසරය සකස් කරන්නේ. යම් තැනක අටමහා නිරේ කියලා සකස් වුණා නම් ඒක දෙවියෙක් බ්‍රහ්මයෙක් ඊශ්වරයෙක් කරපු දෙයක් නෙවෙයි. ඔන්නේ කරගත ගිනි අනුන්ට ගිනි දීමේ පාප කර්ම කරන ලෝක සත්වයින්ට අනුකූල තැනක් මේ විශ්වයේ හැදෙනවා. සක්වල තුල හැදෙනවා. ඒවා පහත් ගති නිසා ලෝකයේ සම්මත පහත්යයි තැනක් ඇද්ද. ඒ පහත් ප්‍රදේශයේ ඒකට තෝතන්නක් නැත්නම් පසුතලයක් වෙනවා. ඒ නිසා තමයි අපාය කියන එක යට පොළොව යටට සම්බන්ධ වෙලා තියෙන්නේ. පහත් පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ලෝකේ සකස් වෙන ක්‍රමවේදයත් ඒ වගේ. ඒ නිසා එතන ගියාට පස්සේ මොකද වෙන්නේ? විඳින දුක කාටවත් පේන්නේ. දැන් මේකලත් හේතු තියෙනවා. අපි කරපු හැටියටමයි ඒවා සකස් වෙන්නේ. හොර වැඩ කරන්නේ අනුන්ට ගිනි දෙන්නේ බොහෝම රහසිගතව. එලිපිට නෙමෙයි. බොහෝ කොට කරන්නේ එහෙමයි. ගහන්න යන්නේ හැංගිලා. එහෙම තමයි කරන්නේ. කුමාන්ත්‍රණ කියලා අපි කියන්නේ. රහසිගතව කරන වැඩ පිළිවෙල තමයි එක පාට ගිනි කත්තා වගේ එළියට බහි. ඒ කටයුත්ත කරන්නේ රහසිගතව න ะ. විපාක විදිනකොටත් ඒක හොයන්න බැරි රහසිගත තැන්වලමයි හටගන්නේ. කරපු හැටියට විපාකේ. ඒ නිසා තමයි ඉන්න අය රැවටෙන්නේ.
කොහේ තියෙන අපායත් ඔක්කොම මේ මහ පොළොව උඩනේ තියෙන්නේ. මෙන්න මෙහෙම අදහස් ගන්න. අපායත් මේ දිව්‍ය ලෝකෙත් මේ ඔක්කොම මෙහෙ කියලා. එහෙම තමයි හදාගන්න ක්‍රමය. ඉතින් මොකද වෙන්නේ? නොකිය කරනකොට නොපෙනෙන තැන හැදෙනවා. බැලුවට බලන්න බෑ සාමාන්‍ය හැටි. මේක ක්‍රමය. ඒ සකස් වෙන ක්‍රමවේදය අන්න එහෙමයි. අනික් කෙනාට එහෙම රහසිගතව විනාශයක් කළා නම් ඒ බඳු අයට විපාක දෙන්න සිද්ධ වෙන්නේ ඒ වගේ තැන්වල. ඒ විපාක දෙන ආකාරය පේන්නේ නැතු යනවා. ඒක සැඟ වෙනවා. සාමාන්‍ය ඇහැකට සාමාන්‍ය අවිද්‍යාවෙන් වැහිච්ච කෙනෙකුට ඒක පේන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එහෙම ඒවා නැහැ කියන දෘෂ්ටියටම වැඩෙනවා. අපායක් නැහැ, දෙව්ලොවක් නැහැ, ප්‍රේත ලෝකයක් නැහැ. ඔය බොරු කතා මේ පේන හැටි විතරයි තියෙන්නේ. ඔය ආදී වශයෙන් නිගමනවලට බහැලා. අර වරදට තව තවත් පෙළෙමින්නම මඟ පෑදෙනවා. අනුන්ට රහසිගතව කරපු අපරාධ වලට විපාක විඳින්න වෙන්නේ ඒ જાතිය ප්‍රතිඵලයක් ලෝකෙ මතුවලා කර්ම විපාක වශයෙන්. ඒකයි ඒවත් නොපෙනෙන්නම සකස් වෙන්නේ. ඒතකොට තවත් ප්‍රශ්නයක් එන්න පුළුවන්. පින් කරන්නේ හැංගිලාද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒවත් පේන්නේ නැහැ අපිට. අපාය විතරක්, පෙරේතය විතරක් ඇදහිව පේන්නේත් නැහැ. එහෙමත් අදහසක් එන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? උතුම් ගුණ තියෙන අය. මම මෙහෙම ගුණවතී කියලා ලෝකයට හඟවන්න උත්සාහ කරන්නේ. ඒව හඟවනවා නම් ඊතර උතුම් ගුණේ පළුද්දක් තියෙනවා. මොනවා හරි පළුද්දක් තියෙනවා. ලාභයේ කීර්තිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙන අකලේ එයා එක හඟවන්න හදනවා. අනිකයි දැනගන්නවට කැමති. අන්නේ මට්ටමේ වට ඒ කියනා වූ නොපෙනෙන දෙව්ලොව සම්බන්ධ කරන්න කර්ම වේගයක් හදාගන්න හැදෙන්නේ. ඊළඟේ උතුම් ගුණ කියනවා කෙනෙක් කියන්නේ නැහැ. කියන්නේ නැත්තේ ඒකේ ගුණේම ස්වභාවය. නොකියනවාම කියන එක නෙමෙයි මේ කියන්නේ. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන කියන්නේ නැහැ. ඊ ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන ඉන්න ලෝකයට පේන්නේ නැහැ. එහෙමද? ඒව අත්හැරපුවාට තමයි ටික ටික දිවස කියන එක පහළ වෙලා පේන්න පටන් ගන්න. ඒ දෙන වෙනස ඕකයි. ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙලා පින් කරන අයට ඒ පින වරදින එක හරි. පිනට ප්‍රතිඵල හොඳම තමයි. හැබැයි ඒවා වරදින්නේ ඔය පෙනි තියෙන සාමාන්‍ය මට්ටමේ ඒවා විතරයි. විපාකයක් බල අඩු වෙනවා. ගුණ හඟවන බලාපොරොත්තුවක් නැති. හඟවන කියන්නේ ලාභ කීර්ති ප්‍රශංසා තක. ඒ බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නැත්නම් එහෙම හඟවන්නේ. ඒවයි ගුණ මහත්ඵලයි. මහත් බලවත්. ඒ බල ඇති පහ පින්නෝලි. උපද්දවන ශක්තියක් මහ බලවත් වෙනවා. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වැඩ වසන කාලේ එක උපාසක මහත්මයෙක් හිටියා. ඒ උපාසක මහත්මයාගේ ගුණ 8ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ වර්ණනාවක් කළා. ඒ අහගෙන හිටපු එක්තරා වික්ෂුන් වහන්සේ නමක් ඒ උපාසකතුමා හමු වෙන්න ගියා. මේ උපාසකතුමා බලන්න වටිනවා. එහෙම ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ඔබ ගැන ගුණ 8ක් ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම ඔබට මේ ගුණ තියෙනවා. මෙහෙම කියලා අහනවා. මේ බුදු පියාණන් වහන්සේ මම ගැන මොනවා කිව්වා කියන මම දන්නේ නැහැ. මම ළඟ තියෙන හරියක් ඔබ වහන්සේට කියන්නම් කියලා.
එකින් එක ප්‍රකාශයක් කරා. අන්න ඒකත් වැදගත් දෙයක්. මොකද ಗುಣ නොකියනවා කියන එක නෙමෙයි. සුදුසුසාට සුදුසු තැන කියනවා කියන එක මේ බුද්ධ ධර්මයේ පෙන්නනවා. සුදුසු නම් සුදුසු තැන කියනවා. ලාභ කීර්ති ප්‍රශංසාතකා කියන එක සුදුසු නෑ. ඒක සුදුසු තැනක් නෙමෙයි. සුදුසුසක් නෑ. අර උපාසකතුමා අර හාමුදුරුවෝ එක්කලා කිව්වේ එහෙම කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි. අනුපිළිවෙලින් කියනකොට අර හාමුදුරන්ට හරි ප්‍රශ්නයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම ඊ අනුපිළිවෙලටම මේ ಗುಣ කියනවා. එයාලට තිබිච්ච ගුණ. එන් කිව්වට පස්සේ කියන උපාසක මහත්තයෝ අද අපේ භාෂාවෙන් ඔය කියන්නේ තේරුම් ගන්න. එදා තිබ්ච භාෂාවෙන් ඔය කියන්නේ. උපාසක මහත්තයෝ ඔබ ඔය කිව්ව විදිහටම තමයි බුදු පියාණන් වහන්සේ ඔබ ගැන කිව්වේ. මම ගැන එහෙම කියනකොට තව සුදුවත් ඇඳගත් අය එහෙම අහගෙන හිටියද? මෙහෙම කියලා අහනවා. නෑ අපි විතරයි හිටියේ කිව්වා. බොහොම හොඳයි. එහෙනම් හොඳයි. ඊළඟ ඒකට චිත්ත ප්‍රසාදයක් ඇති කළා. ඊට පස්සේ මේ කාරණේ නැවත වතාවක් ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම එන් වෙච්ච සිද්ධිය හැමම කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ උපාසක මහත්මයා නවවැනි ගුණයත් ඔකට එකතු කරගන්න. ඒ අල්පේච්ඡතාවයේ තියෙන උතුම් ගුණ. ඒ ගුණي අනිකෙක් දකින්නට කැමැත්තක් නැහැ. මොකද ලාභ කීර්ති ප්‍රශංසා වෙනවට කැමති නැහැ ඒ නිසා. අන්න ඒ වගේ ස්වභාවයක් තියෙනවා. ඒක තමයි සුදුසාට සුදුසැන ගුණ කියනවා නැත්තේ නෑ සුදුසු නම්. ලාභ කීර්ති ප්‍රශංසා තකන කොහොමවත් කියන්නේ නැහැ. අන්න ඒ බඳු ගුණ තමයි අර සාමාන්‍ය කෙනාගේ ඇහැට නොපෙනෙන්නේ. නමුත් මහා බලවත් ওই දේවාත්ම භාව බ්‍රහ්මාත්ම භාව ලබන්න හේතු කාරණා වන්නේ. ඒ තමන් කරන ලද කාරණේ යම්සේද ඊට අනුකූලව එහෙම සිද්ධ වෙනවා. යහපත්සේ වෙන්න සිද්ධ කරපු දෙයක් යහපතට කළා නම් ලාභ කීර්ති ප්‍රශංසා තකා කරන්නේ නැතුව. ඒවා ලැබෙන්නේ එහෙමම තමයි. දැනුවත්ව එහෙමවත් ලැබෙනවා. හැබැයි ලාභ කීර්ති ප්‍රශංසා තකා ගත්තේ නැති කෙනෙකුට එහෙම ලැබුණත් මොන දෙයක් හරි. එතන ඒත් ලාභ කීර්ති ප්‍රශංසා තකා මානයක් අදිමානයක් කවදාවත් එන්නේ නැහැ. එයින් අවඩක් කරගන්න මානසිකත්වයක් ඒ අයට ඇති වෙන්නේ නැහැ. ඒ ස්වභාවය අන්න එහෙම දෙයක්. ඉතින් අපි යමක් කළේ යම්සේද මේ ලෝකයේ තුල තියෙන දේවල් වලින්මයි ඒ හොඳ දේ හෝ නරක දේ හෝ කරන්නේ. මේ ඇස කන දිව නාසය ශාරීරිය මන උපයෝගී කරගෙන බාහිර ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන ඒවා ලබා දෙන ද්‍රව්‍ය වස්තු උපයෝගී කරගෙන ඒ කියන්නා වූ සම්බන්ධයෙන් තමයි හොඳ හෝ නරක කරන්නේ. එහෙනම් කලේ යමකින්ද විපාක දෙන්නේ ඒ වගේ දේවල් තුලින්මයි. ඒ නිසා ඊට ගැළපෙන ලෝක හැදෙන නිසා අර අනුන්ට ගිනි දීපු જાතිය සාප කරපු අපරාධ කරපුවාට ඵල දෙන්නේ. ඒ වගේම ගිනිගත් ස්ථාන ලෝකේ හට ගන්න. ඒක තමයි කිව්වා අපායි ඊශ්වරයෙක් මැව්වා නෙමෙයි. කවුරුවත් මැව්වා නෙමෙයි. වොන්නේ කර්ම වේගෙම මැවෙන හැටි. අහම්බෙන් හටගත්තා නම් එහෙම එකක් ඒ විදිහට හට ගන්න බෑ. කෙනෙක් යම් කර්මයක් හොඳ හෝ නරක කරා නම් ඒකට විපාක දෙන්න ඊට අනුකූල වන්නා වූ ලෝකයක් අහම්බෙන් වෙන්නත් බෑ. එන කොහොමද වැවුනේ? ඒ පුද්ගලයෝ කරන ලද කර්ම වේගය ඒකට හේතුකාරක වුණා. ඊට සුදුසු තැන සුදුසු ආකාරයෙන් නිර්මාණය වෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එතන මේ කර්ම වේග ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන ආකාර දෙකක් වෙයි. පුද්ගලත්වයේ සකස් වෙන්නේ එක විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර හට ගන්නවා නාම ජීවිතේන්ද්‍රිය. හිත හට ගන්නද රූප ජීවිතේන්ද්‍රියත් හට ගන්න. ඒ ජීවිතේන්ද්‍රිය රූපය හටගන්නේ කර්ම වේගය මුල් කරගෙන. යම් කිසි දෙයක් පවත්වන ශක්තිය ගොඩනගලා පවත්වන ශක්තිය. එනම් මේ කය විතරක් නෙවෙයි ජීවත් වෙන්නේ.
ලෝකේ ගස්කොළනු ජීවිතේන්ද්‍රියක් තියෙනවා. ඒ නිසා ඒවා ජීවත් වෙනවා. හැබැයි නාම ජීවිතේන්ද්‍රියක් ගස්වලට නැහැ. රූප ජීවිතේන්ද්‍රිය කියන එක ජීවිත රූපයක් සකස් වෙන ක්‍රමයක් තියෙන අනුරූපයක්. ඊ අපි විසින් කරන කර්ම වේගයෙන් බාහිරට බලපාන ආකාරය. අන්න ඒ ආකාරයෙන් අපි යමක් ලෝකයට කළාද ප්‍රතිචාර ආපහු ඒ ආකාරයෙන්මයි අපිට එන්නේ. ඊට ඕන විදිහට සකස් වෙනවා ලෝකය. මේක එක්කෙනෙක් කරපු එකකට එක්කෙනෙකුට සකස් වෙන ලෝකයක් නෙමෙයි. අප්‍රමාණ ලෝක සත්‍යය. බොහෝ කොට ඒ අදහස් වලට සමාන අදහස් නැත්තන්ගේ ප්‍රමාණي බැලුවොත් මෙතෙකයි කියලා ප්‍රමාණي කෝටි මෙච්චරයි කියලා අපිට කියන්න බෑ. ඒ වගේ යම් දෙනක ඉඳගෙන දුක් වේදනාව හෝ සැප හෝ විඳිනවා නම් ලෝක සම්මතිය. සැප දුක දෙක විඳින්න හේතුකාරක වන්නා වූ ලෝක පහළ වෙනවා. ඒ ලෝක වල උපදින්න හේතු වෙන ගති ලක්ෂණ ආසන්න ගති ලක්ෂණ නැති සත්වයෝ. ප්‍රමාණ වශයෙන් ඒත් අප්‍රමාණමයි. ඒ දේව ගති, මනුෂ්‍ය ගති තියෙන සත්වයෝ අප්‍රමාණයි. ඒ වගේම නොයි තිරිසන් ගති තියෙන සත්වයෝ ඉන්නවා ඒ වගේ. නිරේ ගති තියෙන සත්වයෝත් ඒ වගේම ඉන්නවා. මෙන්න මේ ලෝක සත්‍යයන්ගේ පොදු කර්ම වේගයේ ක්‍රියාත්මක වෙලා එකිනෙකාට සම්බන්ධයෙන් ගැළපීලා කර්ම භුක්තිය ලබන්න තියෙන නිසා ඒ ස්වභාවය නිසා මේ පොදුවේ ලෝක සත්‍යෝ ගැවසෙන පැවැත්ම ගෙනියන සක්වලේ එබඳු ප්‍රදේශ හටගන්න නිසාම තමයි මේ 31 තලයක් ලෝකේ හටගන්නේ. කවුරුවක් කරන එකක් නෙමෙයි. ඒ කර්ම වේගය අනුව ඒ තර හටගෙන ඒවට අවශ්‍ය කරන්නා වූ පරිසරය සකස් වෙලා යන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම වේද අනුව තමයි ඒවා සකස් වෙන්නේ. ඒ වෑදී Taman ග්‍රහණය කළේ කොහොමද ලෝකේ? ඒ ග්‍රහණය කරගත්ත හැටියට ඒවා බලපාන. ලෝකේ යමක් ග්‍රහණය කරුවා නම් මම කරගෙන මගේ කරගෙන බදාගෙන ඉඳ හැදුවා නම් හිමි කරගෙන ඉඳ හැදුවා නම් ඒවා අනිකෙකුට පරිහරණයට දෙන්නේ නැතුව මමත්වයෙන් ගොඩ ගහ ගන්න බලනවා නම් ඒ જાතිය කෙනෙකුට කවදාවත් තාවතින්සෙන් එහා දෙව්ලෝකයට සම්බන්ධ වෙන්න බෑ. ග්‍රහණයට හේතු වෙන ග්‍රහතාරකා කොහෙද හිටින්නේ? ග්‍රහය කොහෙද ඉන්නේ? අන්නේ සීමාවේ තමයි ඉන්න ඕනේ. ඒ සීමාවේ බලවේගයන්ට යටත් වෙන්න වෙනවා. අපි සසරේදී කර්මයක් කරනකොට ග්‍රහණය කලේ මොනවද? ඒ ග්‍රහණය කරපු ඒවැය ස්වභාවයට අනුකූලව විපාක වස්තු තමයි අපි ග්‍රහ වස්තු කියන්නේ. හැබැයි ලෝක සත්‍යයක වරද්දලා තේරුම් ගන්න තැනක් තියෙනවා. මොකද්ද? අර කර්ම වේගය අනුව සකස් වෙච්ච ලෝකයේ විපාක දෙන්න සකස් වෙනකොට ඒක නොදකින්න ලෝක සත්‍යය හිතනවා. ඔය කේන්දරයක් එහෙම බලලා ගිහිල්ලා අහගෙන මේ හෙන පුරා කාලකන්‍ය අසත්පුරුෂයා මේ කමට කරදර කරනවා. ඒ කමට අපල කරනවා. ඕ වගේ නිකන් පුද්ගලිකව ග්‍රහ වස්තු වලට දොස් කියන සිරිතක් තියෙනවා. යථාර්ථයේ වහගෙන ඔන්නෝ දොස් කියන අය නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඔබලා කරපු කර්ම වේග ඔබලන්ට ඵල දෙනවා ග්‍රහ වස්තු මොනවා කරන්නද කියලා. කිංකාරිසාති තාරකා කියලා වචනයක් අල්ලගෙන අදත් ඒකේ අර්ථය තෝරා ගන්න බැරුව තාරකාවල කිසිම බලවේගයක් නැහැ. ඒක පුස්තක වාගේ දෙයක් කිව්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා වැරදි ආකල්පයක් වෙන්නනවා. ඒ උන්වහන්සේ කොයි වෙලාවකවත් පෙන්නලා නැහැ. ඒවා හිස් දේවල් කියලා. ඒ කර්ම වේගයේ සකස් වෙන ආකාරය. මිනිසු මුලාවටපත් වෙලා තමන් කරගත්ත කර්මයට විපාක එනකොට ඒවා අතරින් එන්නා වූ ශක්ති විශේෂ එනකොට හිතනවා. ඒ දුර පේන්නේ නැති නිසා ඒක අදාහ ගන්න හැකියාවකුත් නැති නිසා ඒ ග්‍රහ වස්තු තමයි මේ වැඩේ කළේ කියලා. දැන් මේ සමහර මිනිස්සුන්ට එන හදිසි කෝපයක් තියෙන. අස්ථාන කෝපය කියලා අපි එකට කියනවා. මේ අස්ථාන කෝපය ආපුහා මහා මෝඩ වැඩක් කරනවා සමහර මිනිස්සු.
බැරිලා හරි පාරේ යනකොට ගලක කකුල එහෙම හැපුණොත් ඇඟිල්ලකට කකුල ටිකක් රිදුනොත් පුළුවන් හයියෙන් ගලට පයින් ගහලා. එහෙම මිනිස්සුත් ඉන්නේ. අල්මාරියක පෙට්ටියක කණුවක එහෙම ඔරුව හැපුණොත් ඒකවත් ගහන මිනිස්සු ඉන්නවා. දැන් වරදකාවේදී කියලා බැලුවොත් එහෙම ඒ මිනිස්යාගේ නොදැනුවත් යම් කිසි අවසිහියෙන් කටයුතු කරපු සිහි කල්පනාවෙන් තොරව කටයුතු කරපු නිසා තමන්ම කරපු වරදට තමන් ඔය වගේ දේවල් අහු වෙනවා. ඊට පස්සේ අර බාහිර දින වස්තුවෙන් බලි ගන්න හදනවා. මෙන්න මේ වගේ මිනිස්සෙන්ටත් අපිට කියන්න පුළුවන්. මිනිස්සු මේ ඔළුව හැපුණාට කනුව මොනවා කරන්නද? ඔය ගල මොනවා කරන්නද? ගලයක හැපිලා හරියන මෝඩ වැඩ කරන්න එපා කියලා කියන්න වෙයි. ඒ කියන්නේ අර මිනිස්සුන්ට තැරුනේ පොඩි උනේ තුවාල උනේ අර ගලක් කනුවක් එහෙම එකක් නොතිබිලා නෙවෙයි. ඒවා තිබුණා. ඒවා ස්පර්ශ වෙලා මේවට වැදිලාම තමයි එහෙම වෙන්නේ. වැදුනොත් එහෙම වෙන හැකියාවක් ස්වභාවයක් ඒවැ තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි කර්ම වේග කියන්නේ. ග්‍රහ වස්තු වල තියෙන බලය කියන්නේ. ඉතින් ඒ විලාසෙදි අපි ඒවට බැලලා හරියන්නේ නැහැ, දොස් කියලා හරියන්නේ නැහැ. කවුරුත් ග්‍රහ වස්තු කියා මේ ලෝකේ අජීවී වස්තු ලැහැත් වෙලා නැහැ අපිට කරදර කරන්නේ. අපි විසින් කරපු කර්ම වේග තමයි ඒවා අතරින් එන්නේ වෙන මොකෙන් එන්නද? ඒ අතරින්ම තමයි කර්ම වේග එන්නේ. අපි ඒක ලක්ෂණයක් අපිට දැනගන්න පුළුවන්. ඒ කර්ම වේගයේ එන ආකාරය දැක්කහම අපි කරා හොදක් හෝ නරකක් ගලා එන හැටි දැක්කහම අන්නේ ක්‍රමවේදය තුල තියෙනවා. අපිට අර දිවස නොතිබුණා. කරපු කර්මය නොබෙරුණා. ඒකේ න්‍යාය ධර්මයක් දකින්න පුළුවන් වෙනවා. සිද්ධ වුණේ යමක් යම් ආකාරයෙන්ද ඊට අනුකූල දෙයක් හතරේ කරලා තියෙන්න ඕන. ඊයනෝ තමයි ඒක එහෙම වෙන්නේ. ඒක එක්තරා ක්‍රමවේදයක්. සකස් වෙන්නේ අන්න එහෙම. ඉතින් අනන්තරයක් කියලා අපි කිව්වේ මොකද්ද? ඔය සසරේදී කරන ලද කර්ම වේගය. ඔය කර්ම වේග නිකන් පළ දෙන්න බෑ. ඒකට අවශ්‍ය පසුතලයේ ගොඩනැගිලා හැදෙන්න ඕන. අන්නේ පසුතලය ගොඩනැගිලා සකස් වෙලා ආපුවාම ඒ වගේ පසුතලයක් තුළ තමයි ඒ කර්ම වේග විපාක වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. යම්කිසි ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන දැනුණා තියනට පුළුවන්. අන්නේ හැදෙන පසුතලයේ තමන්ගේ සම්‍යක් ප්‍රයෝගයන්ගේ යහපත් පැත්තෙන් කටයුතු කරලා සීනුවණින් තේරුම් අරන්. ඒ වගේ පසුතලයන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. වැඩි හරියක් මේ පසුතල අපි නොදැනුවත්කම නිසාම අපි නිර්මාණය කරගන්නේ. පූර්ණ කර්ම වේගයම හදලා දෙනේව නෙමෙයි. අපේ නොසැලකිලිමත්කම නිසා අපි එහෙම දේවල් වලට හේතුකාරක වෙන කටයුතු වලට ඉඩ දිහා නිදැල්ලේ ඉන්නවා. අන්තිමට මොකද වෙන්නේ? අපේ නොසැලකිල්ලෙම ගැළපෙන පසුතලයක් හැදෙනවා. ඒ බඳු විපාකයන් එන්නේ. වැඩි හරියක් කරන්නේ නරක විපාකේ නෙවෙයි. අන්නේ පසුතලිය හැදුවට පස්සේ මොකද වෙන්නේ? අර සසර කරන ලද පාප කර්ම අනන්තර වශයෙන් තිබිච්ච පාප කර්ම හැදූ සමානාන්තරයට ඇදිලා ඉනවා. අනන්තර සමානාන්තර ප්‍රත්‍ය දෙක එක් වෙන්න ඕන ක්‍රියාත්මක වීමක් වෙන්නේ. එකකින් විතරක් බෑ. ඒ දෙක ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? විපාක වශයෙන් ප්‍රතිඵලයක් මතුවලා එනවා. ඔය ආකාරයෙන් තමයි කර්ම වේගයක් අපිට ඵල දෙන්නේ. නොපෙනෙන්න හේතුවක් ඔය ආකාරයෙන් තේරුම් ගන්න ඕන. දැන් හොර වැඩක් කරනකොට පෙරේත වැඩක් කරනකොට වටපිට බලන්නේ. කේ කැලලා තියෙනවා. පොඩි උපමාවක් විතරයි. ඔයවා නෙමෙයි උගල් ලොකු වැඩ කරන්නේ. වටපිට බලනවා පොඩ්ඩක් කන්න රහ දිනනවා නම් වැඩියෙන් කන්න හිතුනොත් එහෙම කවුරුහක් බලා ඉන්නවාද කියලා. කවුරුහක් නැත්නම් හරි වාසි. ඉදාර ගත්ත කැලලක් කාලා තිබ්බේ කවුකෙක් ඉන්නේ. කවුද මේ කෑවේ? කඩත් වහගෙන සද්දනද කපලා ගිහලා නිකන් ඉන්නේ. හොයන්න බෑ කාපු එක. හැංගිලා කරපු හොරකවට හැංගිලා විඳින විපාක එනවා. හොරෙන් කෑවනම්
හොරෙන් විපාක විඳපන්. කාටවත් පේන්නේ නැහැ විපාකේ. මල පෙරේ තියාගලා දුක් විඳිනවා කාටවත් පේන්නේ නැහැ. කොහොමහා දුකක් විඳිනවා කෑ ගහනවා ඇහෙන්නේ නැහැ. දෙන්නේ එකතු වෙලා හොරකම කරන්න ගියාම මොකද කරන්නේ? සද්ද කරන්න එපා. සද්ද කරන්න එපා. කෑ ගහන්න එපා. ඊට සද්ද නැහැ. සද්ද නැතුව ඉඳලා හිටන් හොරකම කළාට පස්සේ පෙරේ තියාලා කොච්චර හයියෙන් කෑ ගැහුවත් පිටක් ගන්න සුදුසුයෙකුට ඇහෙන්නේ නැහැ. අනේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඬනා දුක් වේවි තමගේ අනෝලා කිව්වට ඒකට පිටක් ගන්න පුළුවන් මිනිස්සෙකුට ඒ සද්දේ අහන්න දෙනක නැහැ. ඇහෙන්නේ. ඒ කර්ම වේගයේ හැටි. කර්මයේ කලී අම්මාකාරයක්ද විපාක දෙන්නේ ওই විදිහට. ඉතින් ඔයා හොදින් තේරුම් ගන්න ඕනේ. ඒ හේතුඵල රටාව හැදෙන්නේ එහෙමයි. ඒසන් නරක වැඩ පුළුවන් තරම් නොකර යථාර්ථවත් දැනගෙන යහපත් දේ කරන්න තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න බැරි නම් නැවතත් ඒවා විපරණ අහලා වැඩිපුර විස්තර නැවත ලබා ගන්න.